समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි ධර්ම දානයාගේ මහත්ඵල භාවයත් ධර්ම ශ්‍රවණයේ මහත්ඵල භාවයත් මේ පිරිස මනාව දැන හඳුනාගත් පිරිසක්. ඒ නිසා දිනෙන් දින අප්‍රමාණ වූ ධර්ම ගෞරවයෙන් යුක්තව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ලෝකයට දානය කරවන්න කටයුතු කරන්නේ මේ මහත් අවබෝධය තමන් ලබන වාග්ය මේ සකල ලෝක සත්වයාටම ලැබිය යුතුයි කියන උතුම් ප්‍රාර්ථනාව හිතේ තියාගෙන ඒ උතුම් ප්‍රාර්ථනාවේ ප්‍රතිඵල සද්ධර්ම ශ්‍රාවක ඔබ ලබන්න නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම උන්වහන්සේ පිළිබඳව කරන මේ දේශනාව ශ්‍රවණය කරගන්න එක ඔබට බොහොම වටිනවා. එනම් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තව අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. අයිරාවණ දේව පුත්‍රයා මෙයාට තියෙන කුඹ කෙනේ ඔලු 33ක්. දල එක ඔලුවක 7යි. එක දලක් යොදුන් 50ක් විශාලයි. එක දලක පොකුණක් තියෙනවා. ඉතින් දලක් යොදුන් 50ක් 70ක්ම 800ක් කියහම මේ පොකුණත් ඒ තරම් විශාලයි. එහෙමනම් මේ නෙළුම් අපි සඳහන් කරන නෙළුම් එහෙම නෙවෙයි. අපි මේ එක පෙත්තක දිව්‍යාංගනාව 7 දෙනෙක් නටනවා. ඉතින් 7 දෙනෙකුට රංගනයක් ඉදිරිපත් කරන්න ශක්තිමත් නෙළුම් පෙත්තක් මේක. මේ තරම් විශාලයි මේ මල් පොකුර සහ මල් පොකුණු සියල්ලම. සඳහන් කරලා තියෙනවා පොකුරක මල් 7යි, එක මලක පෙති 7යි, එක පෙත්තක දෙවඟනන් 7 දෙනයි. ඒ කියන්නේ එක මලක දිව්‍යාංගනාවන් 49ක් රංගනයක යෙදලා ඉන්නවා. එක පොකුරක දිව්‍යාංගනාවන් 343ක් එක පොකුරක රංගනයක යෙදලා ඉන්නවා. එතකොට මේ එක දලක් නැත්නම් එක කුඹයක තියෙන දල 8ක ඉන්න දිව්‍යාංගනාවන් ප්‍රමාණය 2401ක්. එක ඔළුවක තියෙන මේ දල ටිකේ ඉන්න දිව්‍යාංගනාවන් ප්‍රමාණය 2401ක් රංගනයක් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන්නේ එහෙනම් එක රජෙක් වෙනුවෙන්. දැන් එක හිසක ඉන්න එක රජෙක්නේ. ඒක රජෙක් වෙනුවෙන් තමයි මේ රංගනය ඉදිරිපත් කරන්නේ. එතකොට මේ අයිරාවන හස්තියා කොච්චර විශාලද? එහෙමනම් මේ තාවතිංස කියන දිව්‍ය ලෝකයේ කොයිතරම් විශාලද? හැතපුම් 800ක් විශාල දල
7ක් තියෙනවා මෙයාට. එතකොට එවන් දල කීයක් තියෙනවද මෙයාගේ මුළු ශරීරේ පුරා? එහෙමනම් මෙයාගේ ශරීරය කොහොමද? සඳහන් කරනවා මැද තියෙන හිස උඩ යොදුන් ගණනක් විශාල සප්ත රතනමය ආසනයක් තියෙනවා. සප්ත රතනයන්ගෙන් හැදිච්ච ආසනයක් තියෙනවා. ඒක තමයි ශක්තිවිඳුගේ ආසනය. යොදුනක් උස කොඩි තියෙනවා මේ ඔළුව උඩ. මේ කොඩි ගස් අග දැල් විශේෂයක් තියෙනවා. සඳහන් කරනවා හුළඟට මේ දැල් වලින් සංගීතමය හඬක්, කිංකිණි රාව නංවන හඬක් මේ දැල් හෙලවෙනකොට ඇති වෙනවා කියලා. මේ ශක්තිවිඳු ඉන්න ආසන්නයේ තමයි මේ කාරණා ටික තියෙන්නේ. සුධර්මානම් දේව සභාව සඳහන් කරනවා යොදුන් මේකේ නැගලා සමහරලාට රජුරෝ දේව සභාවට යන්නේ. ඒකට මේ හස්තියා දේව සභාවට ඇතුල් වෙනවා. ඉතින් මෙයා ඇතුල් වෙන්න සභාව කොහොම තියෙන්න ඕනද? සුධර්මා දේව සභාව. යොදුන් 900ක් විශාලයි කියලා සඳහන් කරනවා සුධර්මා දේව සභාව. 16 900න් ගුණ කරලා බලන්න. කොයිතරම් සතපුම් ගණනකින් විශාලද කියලා. මේ දේව සභාවට ගිහිල්ලා තමයි අර මනුස්ස ලෝකෙට ඇවිල්ලා බලාගෙන සාකච්ඡා කරගෙන හොයාගෙන ගියපු තොරතුරු ඔක්කොම සාකච්ඡා කරන්නේ. පින් කරන අය ගැන සතුටු වෙනවා, පව් කරන අය ගැන පසුතැවීමටපත් වෙලා දුකටපත් වෙනවා. ඉතින් මේ දේව සභාවේ ධර්ම සාකච්ඡා සහ ධර්ම දේශනත් පැවැත්වෙනවා. සුධර්මා කාගේ නමින් තියෙන සභාවද මේ? මගමානවකට බිරින්දෑවරු 4 දෙනෙක් ඉන්නවා. එක බිරින්දෑවක් සුධර්මා. මග බොහෝම පින්කම් කළේ. ඉතින් මග එක අවස්ථාවක අම්බලමක් හදනවා. විශේෂ පහසුකම් සියල්ලකකින්ම සමන්විත වෙච්ච අම්බලමක් තමයි හදන්නේ. ස්වාමියා අම්බලම හදන වෙලාවේ බිරිඳ තවත් මෙතෙන්ට උදව් උපකාර කරමින් කටයුතු කරනවා. ඒ නිසා මේ සුධර්මා කියන බිරිඳ වෙනුවෙන් තමයි මේ සුධර්මා කියන දිව්‍ය සභාව පහළ වෙන්නේ. ඊළඟට මෙයාගේ අනික් බිසව තමයි චිත්‍රා. චිත්‍රා අනික් බිසව නන්දා. නන්දා මෙයා හදන අම්බලම ළඟ පැම් පොකුණු හදනවා. මේ අම්බලමේ නතර වෙන අයට පහසුකම් සලසා ගන්න ඕනේ නිසා නාගන්න ශරීරය සපවත් කරගන්න පැම් පොකුණු. නන්දා වෙනුවෙන් පහළ වෙලා තියෙනවා විශාල පොකුණක්. දෙව්ලොව විශාල ඊටම අලංකාර සිසිල් ජලයෙන් පිරිච්ච මල් පිපුණ පොකුණක් නන්දා වෙනුවෙන් පහළ වෙනවා. චිත්‍රා වෙනුවෙන් යොදුන් 500ක චිත්‍ර ලතා වනය. මේ චිත්‍රා මේ අම්බලම වටේට ගස් කොළන් හිටෙව්වා. හේවන වැටෙන්නේ. පරිසරය ලස්සන වෙන්න. මල් ගස්, පළතුරු ගස්, හේවන තියෙන ගස්. ඒ නිසා මෙයා විදිහින් යොදුන් 500ක චිත්‍රලතා වනය නිර්මාණය වෙලා තියෙනවා. 4 වෙනි එක්කෙනා තමයි සුජාතා. සුජාතා හැබැයි මේක පින්කමක්වත් කරන්නේ නැහැ. සුජාතා තමයි බාලම බිරිඳ, 4 වෙනි බිරිඳ කිසිම පින්කමකට සම්බන්ධ වෙන්නේ නැහැ. අනික සහෝදර බිරිඳවරු 3 දෙනාමත් මගමානුවකත් මෙයා නිතරම දැනුවත් කරනවා පින්කම් කරගන්න ජීවිතේ නිකන් ජීවිතේ ඛණ්ඩණය වෙන්න කැඩිලා ගෙවිලා විනාශ වෙලා යන්න ඉඩ දෙන්න එපා. ජීවිතේ පිනෙන් පෝෂණය කරගන්න. උනාට මෙයා මොනවද කරන්නේ? සුජාතගේ වැඩේම රූපලාවන්‍ය කෙනෙවි. තමන්ගේ රූපය ලස්සන කරගන්නවා. මූණ හදා ගන්නවා. අතපය හදා ගන්නවා. රෝම ගස් ඉවත් කරගන්නවා. විවිධ දේවල් කරලා එයා තමන්ගේ ශරීරය ලස්සන කරන වැඩවල තමයි යෙදিলা හිටියේ. මග මැරිලා ගිහිල්ලා සක්දෙවිඳු හැටියට උපදිනවා. එයාගේ යාළුවෝ ටිකක් දෙව්ලොව උපදිනවා. එයාගේ බිරින්දෑවරු 3 දෙනා තමන් ආශ්‍රය කරගෙනම දෙව්ලොව එනවා. ටික දවසකින් මෙතුමා බලනවා සුජාතකෝ කියලා. සුජාතා ඉන්න තැන දකින්නවා. සුජාතා ඉපදිලා ඉන්නවා කෙකින්නක් වෙලා. කොකෙකුගේ ගැහණු සතෙක්. කෙකින්නක් වෙලා ඉපදිලා ඇලක් ගාව ඉඳගෙන මාළු කොට කොට අනුභව කරනවා. එයාගේ වැඩේනේ මාළු කොට කොට ඉන්නවා දකින්නවා. ඒ වෙලාවේ කල්පනා කරනවා මේ අඥාන ස්ත්‍රියට කියපු දේවල් එකක්වත් ඇහුවේ නෑ ඒ දවස්වල. ඇයි හිතාගෙන හිටියේ ජීවිතේ ඒක කියලා. දැන් අද ඇයට ලැබිලා තියෙන කය කවුරුවත් ඒකට ප්‍රිය කරන්නේ නම්
මේ කෙකින්නට ප්‍රිය කරන කෙනෙක් කවුරුවත් නැහැ. එයාට කොහොමද ඒ කය හම්බ වුනේ? අපි හැමෝම මේක අපි හැමෝටම හරි වටින තැන. අපේ ජීවිතවල රෑදවල් නැතුව අපි ජීවිතේ ගත කරන්නේ වෙහෙසෙන්නේ මහන්සි වෙන්නේ ධනෙ හම්බ කරගන්න. ඒ ධනෙ හම්බ කිරීම නෙමෙයි මෙතන වැරද්ද හැටියට සඳහන් කරන්නේ. ධනෙ හම්බ කරලා අපි කෙරුවේ මේ කය පෝෂණය කළා. මේ කය කණ්ඩ දුන්නා, බොණ්ඩ දුන්නා, හේදුවා, නෑවුවා, පිරිසිදු කෙරෙව්වා, ඇඳෙව්වා, සුවඳ ගැල්ලුවා, පීරු ගෑවා, මේ බොහෝ දේවල් කරලා මේ කය අලංකාර කර කර ජීවත් වුණා. බොහෝ දෙනාට මට ධනය ලැබුණේ කොහොමද? ඇයි මට ධනය ලැබෙන්නේ? ඇයි මට කෑම ලැබෙන්නේ? සමහර අය ඉඳුල් භාජනයට අත දාලත් කනවා. සමහර අය ඉල්ලගෙනත් කනවා. සමහර අය අපි කියන්නේ හිඟා නොකා හිඟා කනවා කියලා. එහෙම කෑම කාලා ජීවත් වෙන දවසකට 3 වේලෙන් වේල් 2යි. නැත්නම් 1 වේලයි. එහෙම ජීවත් වෙන අයත් ඉන්නවා. මේ ඔක්කොම ඉන්නේ මනුස්ස ලෝකයේ. එහෙම පිරිසක් අතර ඇයි මට හිතෙන හැටියට විය පැහැදම් කරන්න ධනෙ ලැබුණේ? එහෙනම් ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි, සංසාරේ හම්බ කරපු ධනය ඩම්පින් සඳහා ඕන තරම් මේ අත නිදහස් කරලා දුන්න නිසා. අල්ලගෙන දීලා නැහැ. අත නිදහස් කරලාම දීලා තියෙනවා ඩම්පින් සඳහා. ඒ නිසා අද මේ ජීවිතේ ලැබිලා තියෙනවා. අපිට ඉගෙන ගන්න පුළුවන් වුණේ ඇයි? හැමෝටම ඉගෙන ගන්න බැරි වුණානේ. අපිට ඉගෙන ගන්න පුළුවන් වුණා. අපි උසස් රැකියාව වලට ආවා. සමහර අය ඉගෙන ගත්තා. උපාධියකුත් ගත්තා. ඒ වුණාට දැන් ජීවිතේ ඉවර වෙන තැනට ඇවිල්ලා අවුරුදු 40ක් 45ක් වෙන්න ඇවිල්ලා තාම රස්සාවක් හම්බුන්නේ නැහැ. එහෙමයි ඉන්නවා අපේ රටේ ඕන තරම්. ඉගෙන ගත්තා. උපාධියක් ගත්ත රස්සාව නැහැ. නමුත් සමහර කෙනෙක් මහා ලොකුවට ඉගෙනගෙනත් නැහැ, උපාධිත් නැහැ. නමුත් එයා බොහොම ධනවත්. සමහර කෙනෙක් උපාධිය අරගෙන බොහොම ටික වෙලාවයි ටික කාලයයි එයාට හොඳ රැකියාවකුත් ලැබෙනවා. එහෙනම් මේ ලෝකය පාලනය වෙන ක්‍රමයක් තියෙනවා අපි දන්නේ නැති වුණාට. අපි එදා ක්‍රියාත්මක වෙච්ච හැටියට තමයි අද මේ ස්වභාව ධර්මය අපිට සලකලා තියෙන්නේ. ඒ නිසා මෙදා ලැබිච්ච දේවල් වලින් මේ කයම අලංකාර කර ජීවත් වෙනවට වඩා ඊට අවශ්‍ය දේවල්ම සැප විහරණයම ලෞකික සැපේම හද ඉන්නවට වඩා ආපහු ධනෙ උපයන වැඩ පිළිවෙලකුත් යොදන්න ඕනේ. එහෙනම් ඒකට ඩම්පින්කම් හොන තරම් කරන්න ඕනේ. ඊළඟට සිල් තියෙන්නත් ඕනේ. දැන් ওই කොච්චර සැරසුවත් මේ සරසන කය අපි අරන් යනවද? අරන් යන්නේ නැහැ. ලස්සන කෙඩුවේ, හැඩ කෙරුවේ, සැරසුවේ, ඔප කෙරුවේ මෙහෙ දාලා යන කය. අරගෙන යන්නේ මොකද්ද එතකොට අපි මේකෙන්? කරගත්ත හොඳ සහ නරක සිතවිලි පරම්පරාව අරගෙන යන එක. දැන් කල්පනා කරලා බලන්න ඕනේ මේක උපවත් කරලා තිබුණට අරගෙන යන එකත් මේ වගේම ලස්සනද කියලා. අන්න දැන් තේරෙනවා එළොවට ගෙනියන කෙනා ලස්සන නැත්තම් ඊළඟට මට හම්බ වෙන උපතත් ලස්සන නැහැ. මෙහෙන් ඊටාම ලස්සන දෙයක් එහාට ගෙනියන්න පුළුවන් වුණොත් එහෙදි මට ලස්සන කයක් හම්බ වෙනවා. හැබැයි මෙහෙන් ගෙනියන හිත ලස්සන වුණ නැත්තම් එහෙදි මට හම්බ වෙන්නේ හැමෝම පිළිකුල් කරන කයක්. ගැඩවිලි කියන්නේ කවුද? ගැරන්ඩියෙක් කියන්නේ කවුද? පණුවෙක් කියන්නේ කවුද? වෙනත් අප්‍රසන්න සතෙක් කවුද? මෙයාටත් අපිට තිබිච්ච හැමදේම කාලයක් තිබුණා. එයා පිළිකුල් කරලා චී කියලා ඉවත දානවට වඩා එයා දිහා බලාගෙන මේ ධර්ම කාරණාව හිතන්න පුළුවන් නම් ඔබටත් මට වගේ ලස්සන මනුස්ස ජීවිතයක් තිබුණා. ඔබත් මං පුංචි කාලේ වගේම පෙරපාසල් ගියා. ඔබත් මං පුංචි කාලේ වගේම ශිෂ්‍යත්වයට මහන්සි වුණා. සාමාන්‍ය පෙළ පාස් වෙලා, උසස් පෙළ පාස් වෙලා, විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධියකුත් අරගෙන, ප්‍රස්තාවකුත් අරගෙන, ගෙවල් දොරවල් හදාගෙන, ආවාහ විවාහ වෙලා, යාන වාහන අරගෙන බොහෝම සැපට සමාජයේ උජාරුවට ජීවත් වුණා. ඒ ඔක්කොම දේවල් ඔබ සම්පාදනය කරගත්ත පෙර ඔබ කරලා තිබිච්ච දේවල් ඔබට පිහිට වෙච්ච හින්දා. හැබැයි ඒ ජීවිතෙන් ඔබට පෙර දේවල් භුක්ති විඳ අවශ්‍ය දේවල් ලබාගෙන ජීවත් වුණා මිසක් එකක් අමතක වුණා.
බොහෝ දිනකට සමාජය අමතක වෙනවා වගේම අර ඔක්කොම කරන්න ලබන්න මතක තිබුණා සිල් රකින්න අමතක වුණා. ඒක අමතක වෙච්ච හින්දා අර මෙලවින් එලවට ගෙනියන කෙනා ඒ තරම් ලස්සන නෑ. එයා ලස්සන නැති හින්දා එලවදි මට හම්බ වෙන කයත් ඒ තරම් ලස්සන නෑ. එහෙනම් ඒ පණුවටත් අපිට වගේම ජීවිතයක් තිබුණා. දැන් හොඳටම මතකයි අර කෙකින්නට තිබුණේ රැජිනකට තියෙන සැප. නමුත් අද කොහෙද එයා ඉන්නේ? එයාගේ හිත ලස්සන තිබුණේ නෑ. එයා කෙකින්නක් හැටියට. නමුත් කල්යාණ මිත්‍ර ස්වාමියාත් එක්ක පින්කම් කරගත්ත අය අද දෙව්ලොව. ඒ නිසා සක්දෙවිඳු අනුකම්පා කරලා මෙතෙන්ට එනවා. මෙතෙන්ට ඇවිල්ලා අහනවා කොහොමද දැන්? මොනවද කරන්නේ? කියලා අහනවා. ඒ වෙලාවේ මෙයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කවුද? ඒ වෙලාවේ කියනවා මං තමයි සක්‍ර දේවේන්ද්‍ර. මං ඔබේ ස්වාමියා. මං ඔබට එදා කීවා කරගන්න ඕනේ දේ මං කීවා ජීවිතේ. නමුත් ඔබ ඒක සැලකුවේ නෑ. මම ඉන්නේ දෙව්ලොව. ඔබට ඕනේද ඔබේ අනික් යෙහෙලියෝ ටික ඉන්න තැන බලන්න. අනික් සහකාරියෝ ටික බලන්න. බලන්න නම් ආසයි. මං කොහොමද එහෙ යන්නේ? මම ඒක කියන්න. කියලා සක්දෙවිඳුගේ අතේ වහන්න කියනවා. බහලා තමන්ගේ ආඥාවෙන් එක්ක යනවා. මේ තිරිසනෙක් දෙව්ලොව ගෙනියනවා. ඉතින් රජුරවන්ට කොහෙද ගෙනියන්න බැරි. එක්ක ගිහිල්ලා අර නන්දගේ පොකුණ ගාව තියෙනවා. තියලා ඇතුළට ගිහිල්ලා කියනවා සුජාත ඇවිල්ලා ඉන්නවා. ගිහිල්ලා බලලා එන්න. මේගොල්ලෝ ඇවිල්ලා බලලා ස්වාමීනි කෝ සුජාතා? ඇයි පේන්නේ නැද්ද සුජාතා ඉන්නවා? තිරිසන්නු මෙහෙ නෑ. නමුත් අර පොකුණ ගාව තිරිසනෙක් ඉන්නවා. ඒ තමයි සුජාතා. දැන් මේගොල්ලෝ ගිහිල්ලා සුජාතාව සැනසුවාද? මේගොල්ලෝ ගිහිල්ලා සුජාතා සැනසුවේ නෑ. මේගොල්ලෝ ගිහිල්ලා කියනවා අයියෝ මෙයාගේ හැටි. දැන් කොහොමද ඇඟ? දැන් කොහොමද ඉන්න දිහා? සැපයිද විඳින ජීවිතේ? දැන් අර ඒ දවස්වල පිරිසිදු කර කර හිටපු මුහුණ කෝ? දැන් ලස්සනයිද තියෙන හොට? දැන් කෝ අර එදා තිබිච්ච ලස්සන පාද? දැන් නිකන් කෝටු කෑලි වගේ පාද දෙකක් තියෙනවා. නියපොතු දික් වෙලා ඒ වගේ පොතු ගැලවෙනවා. දැන් ලස්සනද දැන්? අයියෝ මෙයා කරගත්ත දේ ජීවිතේ ඛණ්ඩණය කරගත්ත හැටි මේ අඥාන තැනැත්තිය කියලා මේගොල්ලෝ මෙයාගේ හිත තවත් පාරලා ආපහු යන්න ගියා. සක්දෙවිඳු එල්ලහන මොකද අරගොල්ලෝ කීවේ? අනේ ස්වාමීනි මට සතුටු වෙන විදිහක් නම් මං සැපවත් වෙන විදිහක් නම් මට කීවේ නෑ. මං දුකටපත් කරලා යන්න ගියා. දැන්වත් කැමතිද මෙහෙ එන්න? ස්වාමීනි කැමතියි. මං කොහොමද මෙහෙ එන්නේ? එහෙනම් එන හැටි මං කියන්නම් කියලා ආපහු අර ඇලගාවටම එක්ක යනවා. එක්ක ගිහිල්ලා කියනවා සිල් අවශ්‍යයි. සිල් රකින්න. මෙතෙන්ට වෙලා සිල් රකින්න ඔබේ ජීවිතයේ සිල් රකින්න පහසු ජීවිතයක් නෙමෙයි. නිකකින්න කරන්නේ ප්‍රාණඝාතයමයි. එක්ක පණුවහාර කනවා, නැත්නම් ඉහි ගෙඩිය අල්ලගෙන කනවා, නැත්නම් ඇලක් ගාව විනගෙන මාළු අල්ලගෙන කනවා. මේක තමයි එයාගේ ජීවිතය. සක්දෙවිඳු කියනවා මෙරිලා වැටුණත් මැරිච්ච මාළුවෙක්, මැරිච්ච පණුවෙක්, මැරිච්ච සතෙක් කනවා හැර පණ ඇති සතෙක් නම් කන්න එපා. මෙරිලා යයි. කන්න එපා. දැන් මෙයා ඉන්නවා දවසේ දෙකේ කෑම නැහැ. මැරිච්ච මාළුව හැමදාම නැහැනේ. මෙයා පරීක්ෂා කරන්න සක්දෙවිඳු එනවා. එයිලා සක්දෙවිඳු මාළුවෙක් වෙලා ඇල උඩහන් ඉඳලා මැරිච්ච මාළුවෙක් වගේ පාවෙලා එනවා. එනකොට අල්ලලා ගන්නවා හොටේ. ගිලින්න හදනකොටම වලිග හොලවනවා. හැබැයි එතකොටම දානවා බිම. එතකොට මාළුවා පාවෙලා යනවා. ආපහු එහා පැත්තෙන් ගිහිල්ලා නැගිටලා ආයෙත් එනවා. පාවෙලා එනවා. ආයෙත් අල්ලා ගන්නකොටම වලිග හොලවනවා. ආයෙත් අතහරිනවා. කීප වතාවක් මෙහෙම කරනවා. කරලා එනවා. ඇවිල්ලා කියනවා හරි අගෙයි. හරි අගෙයි ඔබේ සීලය. ස්වාමීන් වහන්සේ කොහොමද දන්නේ මගේ සීලය අගේ බව? මං තමයි අර මෙරිලා ආපු මාළුවා. ඒ හින්දා ඔහොමම සිල් රකින්න. වේලිලා ගියත් සිල් කඩන්න එපා. ඉතින් අපිට මේ කතාවෙන් තේරෙන්නේ මේ සීලය කොයිතරම් වටිනවද කියන්නේ. වේලිලා ගියත් ප්‍රාණඝාතය කරගන්න එපා. මේ කෙකින්න කෑම නැතුව වේලිලා මැරෙනවා. කෙකින්න කෑම නැතුව වේලිලා මැරිලා ගිහිල්ලා බරණැස් නුවර පහත් කුලයක ගෙදරක උපදිනවා. ඉපදිලා දැන් තරුණ වයසට ඇවිල්ලා මේක බුද්ධාන්තරයක් නෙවෙයි. සක්දෙවිඳු බලනවා සුජාතා නැත්තම් කෙකින්න මැරිලා ගිහිල්ලා කොහෙද උපන්නේ කියලා.
දකින්න අර ගෙදර ඉපදිලා ඉන්නවා. ඊට පස්සේ කල්පනා කරන ඇයට පිහිට වෙන්න ඕනේ. මේ කල්යාණ මිත්‍රයන්ගේ හැටි. දැන් ඇය තිරිසන් ආත්මෙන් නිදහස් කෙරුවා. දැන් ඇය මෙතනින් පිහිට වෙලා ඇය කොහොම හරි දෙව්ලොව ගේන්න ඕනේ. ඒ නිසා ඇයට පිහිට වෙන්න ඕනේ කියලා මේ රතයක සප්ත රතනයන්ම මේ රතයට අතුරනවා. අතුල්ලා මේ රතයත් අරගෙන එනවා මනුස්ස ලෝකෙට. ඇවිල්ලා මනුස්ස ලෝකේ වීදියක් ගානේ ඇවිද මෙයා මනුස්ස රූපයක් අරගෙන කියනවා මේ ධනය ඕනම කෙනෙකුට දෙනවා. කැමති කෙනෙක් ඇවිල්ලා මේ ධනය ගන්න කිය තමයි යන්නේ. ඉතින් මිනිස්සු සමහර අය මුං අරන් එනවා. මුං අරගෙන ධනය දෙන්න. කව්පි අරගෙන ධනය දෙන්න. මේ දේවල් අරගෙන ওই රතන අපට දෙන්න. ඒ වෙලාවේ මෙයා කියනවා නෑ. මේ රතන එකක්වත් සල්ලි වලට නම් දෙන රතන නෙමෙයි. මේවා සල්ලි වලට දෙන්නේ නෑ. කාටද ස්වාමීනි නැත්නම් කාටද ඒවා දෙන්නේ? මෙයා කියනවා මේවා දෙනවා නම් දෙන්නේ සිල් රකින්න කෙනෙකුට මිසක් සල්ලි වලට මේවා දෙන්නේ නෑ. ඉතින් භාග්‍යතුන් වහන්සේ නමක් නැති කාලේ හැටි බුදු පියාණන් වහන්සේ දහම් දේශන්න මැලි වෙනකොට දෙවිවරු මොනවද කියන්නේ? ලෝකය නැසුණා. අපි අනාතයි, අපි ඉවරයි, ලෝකය විනාශයි. එහෙම කියලා කැළඹෙනවා දිව්‍ය ලෝකේ. මේ බුද්ධත්වයේ ලැබලා මාස 2යි. තාම ධර්මයේ දේශනා කළේ නැහැ. සෑම බුදු කෙනෙකුටම ඇති වෙනවා ධර්මයේ දේශනා කිරීමේ මැලිකම. අපේ බුදු පියාණන් වහන්සේට විතරක් නෙමෙයි ඒක ලෝක ධර්මතාවයක හැටි. සෑම බුදු කෙනෙකුටම මේ මැලිකම ඇති වෙනවා. ඒ නිසායි ධර්මයේ දේශනා කරන්නේ නැත්තේ මේ රාගයෙන් රත් වෙච්ච, දේශයෙන් මත් වෙච්ච, මෝහයෙන් මුලා වෙච්ච ජනයාට මේ ගැඹුරු ධර්මය අවබෝධ වෙනවද කියන ප්‍රශ්නයක් උන්වහන්සේට ඇති වෙනවා. මේ දේශනා කරන්න යෑම මා වෙහෙසට පස් කිරීමක් පමණක් නෙවෙයිද කියලා හිතෙනකොට තමයි 10000ක් සක්වලවල් කැළඹෙන්න පටන් ගන්නවා. මේ 10000ක් සක්වලවල දෙවිවරු වෙනුවෙන් සහම්පති බ්‍රහ්මරාජයා බුදු පියාණන් වහන්සේ ළඟට එනවා. ඉතින් බ්‍රහ්මරාජයා ආරාධනා කරන්න සමහර විට අවශ්‍ය නැතුව ඇති. භාග්‍යවතුන් වහන්සේට තියෙන ඊට වඩා ඉහළ 이르දි. උන්වහන්සේ දන්නවා මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අය ඉන්න බව. එනිසා ඒක මගේ මතයක්. මට හිතෙනවා කාගෙන් හරි ආරාධනාවක් ලැබෙන තුරුද භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වුණේ කියලා. මේ අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කරන්න ආරාධනාවක් කවුරු හරි කරයි. එතෙක් නිශ්ශබ්ද වුණාද කියලා හිතෙනවා. සහම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා දකුණු ධන මඩල බුදු පියාණන් වහන්සේ ළඟ බිම තියලා එතකොට වම් ධන මඩල ඉහළට එනවා. දකුණු ධන මඩල බිම තියහම වම් අතේ වැලමිට දකුණු පාදයේ ධන මඩල උඩ තියෙනවා. ඊළත් අද බලන්නකො මේ වැඩි. එතකොට දෝත එකතු කරාම දෝත නළලි තියන්න බෑ. දෝත එකතු කරාම නහය දිහන් කට දිහන් තමයි දෝත හිටින්නේ. භාග්‍යතුන් වහන්සේ ගාව හිසපාත් නොකරන කිසි කෙනෙක් නැහැ. ඒ නිසා මෙයා දෝත නළලි තියන්න ඔළුව පාත් කරන්න ඕනේ. ඔළුව පාත් කරලා දෝත නළලි තියලා බුදු පියාණන් වහන්සේට ආරාධනාවක් කරනවා. උට්ටේහි විජිත වීර සංඝාමං අනන්ත සත්ත්ව විවර ලෝකේ දෙසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සති. උට්ටේහි විවර විජිත සංඝාමං පස් මරුන් දිනුවා වූ මහා වීරයන් වහන්සේ, ලෝකයට ණය නැති අති උත්තමයන්න් වහන්සේ, අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දේශනා කිරීම සඳහා මහා වීරයන් වහන්සේ නැගී සිටිනු මැනවි කියලා ආරාධනාව කරන උට්ටේහි වීර කියලා කියන්නේ ඒකයි. ඒ ආරාධනාව කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේ උත්තරයක් දෙනවා. බ්‍රහ්ම රාජයේ අමාදුර ඇරියා සදහැතු සදහමුදත්වා අමාදුර විවෘත කරලායි තියෙන්නේ. මේ අමා දහම් ගඟ කෝටි ලක්ෂයක් සක්වල පුරා ගැලීම ආරම්භ වෙනවා බ්‍රහ්ම රාජයේ. කොහෙන්ද ආරම්භ වෙන්නේ? අපි දන්න ගංගා ගලන්නේ එක තැන් වලින්. අමා ගඟ පටන් ගන්නෙ කොහෙන්ද? බරණැස ඉසිපතනාරාමයෙන්. එතනින් ගලන්න පටන් ගත්ත අමා ගඟ තවමත් 10000ක් සක්වලවල් කෝටි ලක්ෂයක් සක්වලවල් සිසාරාගෙන මේ දහම් ගඟ ගලාගෙන හැලෙනවා. පවස තියෙන හැමෝම
මේ ගඟෙන් පැන් අරන් පානය කරනවා. හැබැයි මේන් පැන් පානය කරපු හැම කෙනෙක්ම සැනසෙනවා මිසක් දුක්ුනේ නැහැ. පිපාසයටනේ පානය කරන්නේ. මේ ගඟෙන් පානය කරපු අය සදාකාලික සුවයෙන්ම සැනසෙනවා. ඒ නිසා ඒ දහම් ගඟ තාමත් ගලනවා. කැමැති අය එයින් පැන් බොන්නයි තියෙන්නේ. අමාදොර විවර කරලායි තියෙන්නේ. ඒ නිසා එහෙමනම් දොරෙන් ඇතුළට ගියොත් තමයි මේ අමාදොර විවර කරපු මන්දිරයේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න වෙන්නේ. ඒ හින්දා ධර්මයේ පිළිබඳව දේශනා කරන තැන භාග්‍යවතුන් වහන්සේම පැහැදිලි කළා ඒහි පස්සිකෝ කියලා. ඇවිල්ලා බලන්න. කොහෙවත් ඉඳලා බලාගෙන මේක කරන්න බෑ. ඇවිල්ලා බලන්න ධර්මයේ තුලට එන්න. පිටපැත්තටලා ඉඳගෙන ධර්මයේ මිහිර පේන්නේ නෑ. ඇතුළට ඇවිල්ලා බලාපු කෙනාට තමයි මිහිර දකින්න පුළුවන්. ඉතින් එහෙම ධර්මයක් අපිට තියෙන නිසා අපි තාම ප්‍රමාද වෙන්න අවශ්‍ය නැහැ කොහොමවත්. නමුත් භාග්‍යවතුන් වහන්සේ නැති කාලය ගැන සඳහන් කරන්නයි අපි මේක සඳහන් කෙරුවේ. අපි හොඳටම දන්නවා පින මොකද්ද, පව මොකද්ද, කල යුත්තේ මොකද්ද, නොකල යුත්තේ මොකද්ද කියලා. මේ කාලේ මිනිස්සුන්ට සල්ලි එපා, මේ ධනය දෙන්න, සල්ලි වලට දෙන්නේ නැහැ කියහම මොනවටද දෙන්නේ කියහම සිල් තියන අයට කිව්වා. මේගොල්ලෝ අහනවා සිල් කියන්නේ මොනවද? සිල් මොන පාටද? සිල් කොයි වාගේද? ඉතින් මේ ධර්මයේ නැති බුදුන් නැති ලෝකෙ හැටි. ඊට පස්සේ මෙයා කියලා දෙනවා සිල් කියන්නේ මොනවද? සිල් කොහොමද? සිල් කොයි වගේද කියලා. ඒ වෙලාවේ මෙයා කියනවා මේගොල්ලෝ කියනවා අහවල් පුද්ගලයාගේ දුව සිල් රකින්නවා කියලා එකක් කරනවා. මේ කුඹල්කාර දුවක්. සුජාත ගිහිල්ලා ඉපදිලා ඉන්නේ කුඹල්කාරයෙකුගේ ගෙදර. මේ අහවල් කුඹල්කරුගේ දුව නම් මේ සිල් රකින්නවා කියලා එකක් කරනවා. ඉතින් අපි සිල් ගැන මුකුත් දන්නේ නැහැ. එහෙනම් මේ ධනෙ ඔක්කොම ඇයට දෙන්න. ඒ වෙලාවේ මෙයා යනවා මේ කුඹල්කරුගේ ගෙදර. ගිහිල්ලා අහනවා මොනවද සිල් කියන්නේ, මොනවද ඔබ රකින්න සිල්? මෙයා කෙලින්ම කියනවා ස්වාමීනි මම පන්සිල් රකින්නවා. පන්සිල් කියන්නේ මොනවද? මෙයා පන්සිල් කියලා දෙනවා. ඊට පස්සේ කියනවා මේ ධනෙ ඔක්කොම ඔබට, මේ ධනෙ සේරම අරගන්න. සක්දෙවිඳු 이르දියක් පානවා. ඒ ධනෙ කිසි කෙනෙකුට හොරකම් කරන්න නම් බෑ. මේ ධනෙ ඔක්කොම ඔබට, මේ 이르දියේ බලෙන් කාටවත් ඒක හොරා ගන්න පුළුවන් කමක් නැහැ. ආයත් මෙතන දහම් කාරණාවක් අනාවරණය වෙනවා. බුදු පියාණන් වහන්සේගේ දේශනාව මෙලොවටයි පරලොවටයි දෙකටම එකක්. හුඟක් අය හිතාගෙන ඉන්නේ බුද්ධ දේශනාව පරලොවට විතරයි කියලා. බුදු දහම ප්‍රායෝගික නෑ කියලා හිතාගෙන ඉන්නේ. මේ දහම තරම් ප්‍රායෝගික දහමක් ලෝක ධාතුවේ වෙන්නේ නෑ. අපි හිතාගෙන ඉන්නේ නිවන් දකින්න පාරයි සල්ලි හොයන මාවතයි දෙකක් කියලා. ධනය හොයන මාවතයි නිවන් දකින්න පාරයි දෙකක් කියලා. හැබැයි බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ මේක දෙකක් නෙමෙයි, මේක එකක්. දැන් ඇය පන්සිල් රකින්න නිසා ඇය ධනවත් වෙන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සීලයත් එක්ක ලෞකික ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ පුද්ගලයා ධනෙන් පිරෙනවා කියලා. ධම්මපද පාළි චිත්ත ගෘහපති වස්තුව මේකට දේශනා කරපු හොඳම උදාහරණය. ඒ නිසා අපි සිල්වත් නම් අපි අවශ්‍ය තැනට අපිටත් නොදැනීම අපි යනවා. අපිට පුදුමයි මම මෙතෙන්ට ආවේ කොහොමද කියලා. හැබැයි අවශ්‍යයි සිල්වත්කම සහ ශ්‍රද්ධාව. ඒකයි ගුණවත් ජීවත් වෙනවා නම් ධනෙ ලැබෙන මාවත ඒකයි. ඒකයි සඳහන් කළේ බුදුදහම කියලා කියන්නේ නිවන් දකින්න පාරයි සල්ලි හොයන පාරයි දෙකක් කරගත්ත කෙනෙකුට මේ ධර්ම මාර්ගයේ යන්න බෑ. ඒ දෙකම එකක් කරගත්ත කෙනා පුදුමාකාර ධනවත් පුද්ගලයෙක් බවට පත් වෙන්න ගන්නවා. ලෞකික ධනෙන් පිරෙනවා කියලායි චිත්ත ගෘහපති වස්තුවේ සඳහන් කරන්නේ. මෙතනම උදාහරණයක් තියෙනවා. අර කාන්තාව සිල්වත් කියපු නිසා එයාට සප්ත රතනයන්ම ලැබෙන්නේ. නිකන් ටිකක් එහෙම නෙවෙයි. මේවා පරිහරණය කරගෙන මේ තැනැත්තිය බොහෝම සීලවන්ත ජීවිතයක් ගත කරනවා. මේ සීලවන්ත ජීවිතය ගත කරලා මෙයා මැරිලා යනවා. මැරිලා ගිහිල්ලා කොහෙද උපදින්නේ? සක්දෙවිඳු ගාව උපදින්නේ. අවශ්‍ය වුණේ කොහෙ ගෙනියන්නද? මෙහෙ ගෙනියන්න. සක්දෙවිඳු ගාවට යන්න කලින් තමයි අසුර රාජයාගේ වේපචිත්තිගේ දුව වෙලා උපදින්නේ.
සූර්ය වච්චසා. එයාගේ දුව වෙලා ඉපදෙන රත්තරන් පාටයි කියවන්නේ. සූර්යයා වාගේ දිලිසෙනවා. ඇයි සූර්යයා වාගේ දිලිසෙන්නේ? ආත්ම දෙකක සිල්. මතකද ආත්ම දෙක? කෙකින්න වෙලා රැකපු සීලයයි කුඹල්කරුගේ දුව වෙලා රැකපු සීලයයි. දැන් එහෙනම් කල්පනා කරන්න වෙනවා මේ රූපය ලස්සන කරන්න තියෙන්නේ මොකද්ද? මේ රූපය ලස්සන කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි සිල් ආරක්ෂා කරන එක. අද සිල් ආරක්ෂා කරුවා කියලා කියන්නේ හිත ලස්සනයි. අද හිත ලස්සන නම් හෙට මගේ මුළු කයම ලස්සනයි. දැන් ආත්ම දෙකක සිල් තමයි ඇය රන්වන් පාටින් උපද්දවන්නේ. එහෙනම් පෙර සංසාරේ රකින්න සීලය මේ සංසාරයට විපාක දෙන හැටි. දැන් මේ වුණාට මේ අසුර රාජයාට අවශ්‍යයි දුව විවාහ කරලා දෙන්න. අසුරයෝ පෙළ ගහිලා ඉල්ලනවා දුව විවාහ කරගන්න තරුණ අය. නමුත් දැන් මේ බොහෝ දෙනා ඉල්ලනකොට බොහෝ දෙනාට දෙන්න බෑනේ. එතකොට ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා වේපචිත්ති අසුරේන්ද්‍රය ප්‍රකාශ කරනවා මගේ දුවට එයා කැමති කෙනෙක් තෝරගන්න අවසර තියෙනවා. දැන් තෝරගන්න දවස තරුණ අසුරයෝ පිරිලා විශාල පිට්ටනියක් වගේ තැනක දෙව්ලොව විශාල ශාලාවක් වෙන්න ඇති. මෙතන එකතු වෙලා මේ විශාල පිරිසක් මේ අසුරයෝ කොහෙද ඉන්නේ? අසුරයෝ ඉන්නේ සාගරේ. දෙව්ලොව කිව්වට සාගරේ ආශ්‍රය කරගෙන අසුරයෝ ඉන්නේ. හැබැයි සඳහන් කරනවා දෙවෙනි දිව්‍ය ලෝකේ තරම් සැප සහිතයි කියලා. සක්දෙවිඳ ඉන්න දිව්‍ය ලෝකේ තරම් සැප සහිතයි මේ අසුර විමානය. එතන අර අපි දුක් සහිත අසුර කියන කට්ටිය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අසුර අපාය ගැන නෙමෙයි. ඉතින් ඒ නිසා රැස් වෙලා ඉන්නවා දැන් දුවට කැමති කෙනෙක් තෝරගන්න. දැන් සක්දෙවිඳගේ බලාපොරොත්තුව මෙයා මේ අසුරෙක් එක්ක යනවා බලන එක නෙමෙයි Taman ඉන්න තැනට ගෙනියන එක. ඒ හින්දා සක්දෙවිඳුත් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා වෙස් මාරු කරගෙන ඉන්නේ. මහලු අසුරෙක් හැටියටයි ඉන්නේ. තාම වයසක අසුරෙක්. දැන් ඉන්න ඔක්කොම තරුණ අසුරයෝ එතන ඉන්නවා. දැන් මේ සූර්ය වච්චසව බලාපොරොත්තුෙන් ඇවිල්ලා වයසේ කෙරවලට ගියපු අසුරෙක්. දැන් මේ සූර්ය වච්චසව හැමෝම දිහා බැලුවා. එක්කෙනෙක් ගානේ පරීක්ෂාවෙන් බලනවා මූණ දිහා. එහෙම බලාගෙන යනකොට අර වයසක අසුරයව දැක්කා. ඒ දැක්කට පස්සේ සාගරේ රළ නැගෙනවා වාගේ සංසාරේ තිබිච්ච ප්‍රේමය මතුවෙන්න පටන් ගන්නවා හිතේ. ඒත් එක්කම තමන්ගේ අතේ තියෙන මේ කැමැත්ත ඇති වෙන්නේ කවුරු පිළිබඳවද? ඔහුගේ ඇඟට ඒ අතේ තියෙන මල් ටික හිනවා. ඉහළින්ම අර වයසක අසුරයාගේ ඇඟට මේ මල් ටික විසි කරනවා. තරුණ අසුරයෝ ඔක්කොටම ලැජ්ජයිනේ දැන්. ඒ බිම් බලාගෙන ප්‍රකාශ කරනවා අපේ රජුරුව මෙච්චර කාලයක් දුව ඉල්ලපු කෙනාට දුව දුන්නේ නැහැ. දැන් හොඳයිනේ. වයසක මහලු මිනිහෙක් දැන් දුව අරගෙන යනවා. ඕක කරගන්න තමයි ඕන වෙලා තිබ්බේ කී ගියා. තරුණ අය පිටත් වෙලා ගියා. සූර්ය වච්චසා ගිහිල්ලා අර වයසක අසුරයාගේ අතින් අල්ල ගන්නවා. ඒ වෙලාවේ ඇයගේ අතින් අල්ලගෙන අහසට පැන නැගලා කියනවා මම සක්‍රයා වෙමි කියලා ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ සියලුම අසුරයන්ට හිතා ගන්නවත් බැරුව යනවා. මහලු සක්‍රයා බොරු වෙසක්ම වවාගෙන ඇවිල්ලා සූර්ය වච්චසාව අරන් යනවා කියලා සමච්චල් කෙරුවා. වෙන කරන්න දෙයක් නැහැ. මගට යනකොට මාතලේ දිව්‍ය පුත්‍රයා මෙයාගේ අශ්ව රථය ගෙනල්ලා තියෙන්නේ. යොදුන් 150ක් දිගයි මේ රථේ. අශ්ව බල 1000ක් තියෙනවා මේකට. අශ්ව බල 1000ක් කියලා කියන්නේ අශ්වයෝ 1000ක් මේ රථයට බඳිනවා. යොදුන් 150ක් දිගයි. එන්නේ සතපුම්නම් 3000 ගානකටත් වැඩි මේ රථේ දිග. ඉතින් මේක නංගගෙන ඊටාම වේගෙන් යන්නේ. හිමින් එහෙම යනවා නෙමෙයි අශ්ව බල 1000ක් තියාගෙන හිමින් යන්නේ නැහනේ. ඊටාම වේගෙන් යන්නේ. ඒ යන ගමන් සිප්පලි වනයක් ආශ්‍රිතව ළඟින් යනකොට ගුරුළු පැටව කෑ ගහනවා. ඒ වෙලාවේ අහනවා මාතලීගෙන් මාතලී කවුද කෑ ගහන්නේ? ස්වාමීනි කෑ ගහන්නේ ගුරුළු පැටව. ඇයි ගුරුළු පැටව කෑ ගහන්නේ? ස්වාමීනි ඒගොල්ලෝ මේ රතේ හඬට බය වෙලා මේ වේගෙන් යනකොට අති භයානක හඬක් ඇහෙන්නේ. ඒගොල්ලෝ මේ හඬට බය වෙලා කෑ ගහන්නේ. මාතලී නවත්තන්න රතේ. දැන් මෙයා වේගෙන් යන්නේ ඇයි? අසුරයෝ කොහොමද දෙවියොත් එක තරහයි. දැන් මෙතන සක්දෙවිඳුයි මාතලී විතරයි ඉන්නේ. ඊටාම බලවත් අසුරයෝ. ඉතින් සක්දෙවිඳුත් එක්ක එන්න බෑද යුද්ධෙට? එන්න පුළුවන්. මේක යුද්ධ කරනම අවස්ථාවක්. ඒකයි මේ වේගෙන් යන්නේ. ජීවිතේ බේර ගන්න. ඒ වෙලාවේ කියනවා
මගේ ජීවිතේ වෙනුවෙන් තව අයගේ ජීවිත නැති කරන්න එපා. මං වේගෙන් යන්නේ මගේ ජීවිතේ බේරගන්න. මේ හඬට බයේ මේගොල්ලන්ගේ ජීවිත නැති වෙනවා නම්, මේ බිත්තර බිඳෙනවා නම්, මේ ගුරුළු පැටව මැරෙනවා නම් එලවන්න එපා එහෙම. නවත්තන්න රතේ. කියලා තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරනවා අර සත්තුන්ගේ ජීවිතේ වෙනුවෙන්. මේ ගුරුළු ද්විජ කියලා හඳුන්වනවා. මේ ගුරුලන්ට නම ද්විජ කියලා කියන්නේ. ද්විජ කියලා කියන්නේ දෙපාරක් උපන් කියන එකයි. ඒ දෙපාරක් උපදින්නේ කොහොමද ඒගොල්ලෝ? ඉස්සරලා අම්මගේ කුසෙන් බිත්තර උපදිනවා. ඊට පස්සේ බිත්තර කඩාගෙන පැටව එළියට එනවා. දෙපාරක් උපදින නිසා ද්විජ කියලා හඳුන්වනවා මේ ගුරුලන්ට. බිත්තර නැතුවත් පැටව බිහි කරන ගුරුලෝ ඉන්නවා. මේ මිනිස්සු උපදින ආකාර හතරෙන්ම ගුරුලෝ උපදිනවා කියලා මෙතන සඳහන් කරනවා. නමුත් මේ සිප්පලි වනයේ ඉන්න අය ද්විජ කියලා හඳුන්වලා තියෙනවා. දැන් මේ රතේ නවත්තනකොට සක්දෙවිඳු දන්නේ නැහැ අසුරයෝ ඇවිල්ලා. මග රැකලා ඉඳලා තියෙනවා. නමුත් රතේ නැවැත්තුවා. ආයෙත් පින්නතුනි මතක් කරනවා සීලය මොනතරම් බලවත්ද කියලා. විශේෂයෙන් ප්‍රාණඝාතේ. දැන් මේ සක්දෙවිඳු රතේ නැවැත්තුවේ අසුරයෝ ඉන්නවා අසුරයොත් එක්ක යුද්ධ කරන්නද? අසුරයොත් එක්ක යුද්ධ කරන්න නෙමෙයි අරගොල්ලන්ගේ ජීවිත බේරන්නයි නැවැත්තුවේ. අසුරයෝ ඇවිල්ලා හිටියේ යුද්ධෙට. අසුරයෝ සේරම කල්පනා කරුවා සක්‍රයා නතර වුණේ නිකන් නෙමෙයි. සක්‍රයා නතර වුණේ අනිවාර්යෙන් අපි ඉන්න බව දැනගෙන අනිවාර්යෙන් දේව පිරිස මෙලහටත් ළඟ ඉන්නවා. ඒ හින්දා මෙතන යුද්ධ කරන්න හම්බෙන්නේ නැහැ. යමල්ල කියලා ආපහු හැරිලා බලන්නේ නැතුව අසුර විමානෙටම ගිහිල්ලවත් ආපහු හැරිලා බැලුවේ නැහැ කියලා සඳහන් කරන්නේ. අසුර විමානෙටම යනවා. ආපහු හැරිලා බලන්නේ නැතුව. එහෙමනම් සක්දේවිය එකක්වත් දන්නේ නැහැ. අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දේවදත්ත ස්වාමීන් වහන්සේ ගල පෙරලන වෙලාවේ භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ දන්නේ නැද්ද ඒ ගල පෙරලන බව? නෑ මන් දන්නේ නැහැ. ස්වාමීනි කොහොමද ඒ ගල මේ අතරමඟ නතර වුනේ? මේ අමු ගල උඩ තව ගල් දෙකක් පැන නැගිලා කොහොමද නැවතුනේ? මහාන මගේ ආරක්ෂාව මම කලින් හදලා තියෙන්නේ. දැන් හදලා නැහැ. කලින් එක හැදුවේ. මොකද්ද කලින් හැදුවේ? ප්‍රාණඝාතය කළේ නැහැ සංසාරේ. ඒක මම සෑහෙන කාලයක් අතහැරලා නතර කරලා තිබුණේ. ඒකේ විපාකය තමයි මම මේ රකින්නේ. එතකොට ආරක්ෂාව කලින් හැදිලා තියෙන කාටවත් අනවශ්‍ය වෙලාවෙ නම් මරන්න බෑ. එහෙමනම් මෙතන සක්දෙවිඳු මේ සත්තුන්ට අබයයි දුන්නේ. එහෙනම් සක්දෙවිඳු දන්නෙත් නෑ අසුරියෝ යුද්ධයට ඇවිල්ලා හිටපු බවත් අසුරියෝ ගියපු බව. භවනට යනකම් ආපු හැරිලා බැලුවේ නෑ කියලා සඳහන් කරන්නේ. දැන් ඊට පස්සේ සක්දෙවිඳු ආපහු සූර්ය වච්ච සවාරගෙන යනවා. ගිහිල්ලා විමානයට ගිහිල්ලා මේ කාන්තාව අග්‍රමහේෂිකා තනතුරේ තියෙනවා. නමුත් ඇය අසුර කාන්තාවක්. ඒ වෙලාවේ ඉල්ලීමක් කරනවා ස්වාමීනි මෙහෙ මගේ අම්මත් නැහැ, මගේ තාත්තත් නැහැ, මගේ සහෝදර පිරිසත් නැහැ. ඒ නිසා ඔබ වහන්සේ නැති වෙලාවට මට පොඩි අදන්ට එත්තන් එන්න පුළුවන්. ඔබ වහන්සේ යන තැන මම එක්ක යන්න කියලා වරයක් ඉල්ල ගන්නවා. මොකද සක්දෙවිඳු යන තැන එතන ඉඳලා සූර්ය වච්චසත් යනවා. එතකොට කවුද මේ? සුජාතා. කල්යාණ මිත්‍රෙක් පිහිට වෙලා අරන් එන හැටි. ඊළඟට සඳහන් කරනවා මේ චිත්‍රපාටලී වෘක්ෂය දෙව්ලොව තියෙනවා පරසතු මල්. අපි අහලා තියෙනවනේ වචනේ. පරසතු මල් දෙව්ලොව තියෙනවා. චිත්‍රපාටලී වෘක්ෂයේ තියෙනවා අසුර විමානය. පරසතු ගහේ මල් පිපෙන කොටත් චිත්‍රපාටලී ගහේ මල් පිපෙන වෙලාවත් දෙකම එකට සිද්ධ වෙන්නේ. පරසතු වල මල් පිපෙනකොට චිත්‍රපාටලී වලත් මල් පිපෙනවා. සඳහන් කරනවා මේ කාලෙට පරසතු රුකේ මල් පිපිලා කියලා දැනගෙන අසුරයෝ යුද්ධයට එනවා. ශක්‍ර භවනට යුද්ධයට එනවා තව්තිසාවට. තව්තිසාවට යුද්ධයට එනකොට හැබැයි ආරක්ෂාව වලින් හදලා තියෙන්නේ. ආරක්ෂාවට මුලින්ම ඉන්නවා නාගයෝ. නාග කියන දිව්‍ය කොට්ටාසයක්. මේ දිව්‍ය කොට්ටාසය තමයි මුලින්ම ආරක්ෂක වළල්ල හැටියට ඉන්නේ. කිසිම අසුරයෙකුට එන්න දෙන්නේ නැහැ. ඒ තරම මේ ආරක්ෂක වළල්ල හරි ප්‍රබලයි. මුලින්ම මේ නාග කියන ආරක්ෂක වළල්ල තියලා තියෙනවා.
ඊළඟට නාගයෝ බිඳගෙන කවුරු හරි ආවොත් එතනින් එහාට ගුරුලෝ ඉන්නවා. ගුරුලන් බිඳගෙන කවුරු හරි ආවොත් එතනින් එහාට කුම්බාණ්ඩ ඉන්නවා. අරට වඩා ශක්තිමත් අය. ඒගොල්ලොත් බිඳගෙන ආවොත් එතනින් එහාට යක්ෂයෝ ඉන්නවා. ඒගොල්ලොත් බිඳගෙන ආවොත් එතනින් එහාට සතරවරන් දෙවි රජවරු ඉන්නවා. දැන් ඒකට මේ හතරගොල්ල කාගේද? සතරවරන් දෙවි රජවරු යටතේ ඉන්න අය. නාග, ගරුඩ, කුම්බාණ්ඩ, යක්ෂය. ඒගොල්ලන්ගේ පල්ලෙහායේ තමයි මේ තියලා ඉන්නේ. අන්තිම තැන ඉන්නවා සතරවරන් දෙවි රජවරු. එතනින් එහාට කාටවත් කොහොමත් යන්න බෑ. ඒත් බිඳගෙන ආවොත් සක් දෙවිඳුගේ පිළිරුව හදලා තියෙන වටේටම. ඒ පිළිරුව ජීවමාන සක්‍රය සමානයි. අතේ තියෙනවා වජ්‍රායුධය. සක් දෙවිඳුගේ ආයුධය අතේ තියෙන වජ්‍රායුධය. මේ දේශනාව ආරම්භ කරපු දවසේම කිව්වා ලෝකයේ අති භයානක ආයුධ හතරයි තියෙන්නේ කියලා. ඒකෙන් එකක් තමයි වජ්‍රායුධය. මහා මේරුවට දාලා ගැහුවොත් යොදුන් 1,68,000ක් උස මහා මේරුව එක සැනින් කපාගෙන මහ පොළොව දක්වා මේ ආයුධය බහින්න පුළුවන් ආයුධයක්. ඒ තරම්ම දරුණුයි. කාට බය නැති වුණත් අසුරයෝ මේ ආයුධයට බයයි. අසුරයන්ට අර පිළිරුව දැක්ක ගමන් හිතෙන්නේ සක්‍ර දෙවියන්දරෝ මෙතනත් ඉන්නවා. අනිත් පැත්තෙන් ගිහිල්ලා බලනකොට එතනත් ඉන්නවා. වටේම ඇවිල්ලා බලනකොට වටේම ඉන්නවා. ආපහු හැරිලා යන්න යනවා. දැන් සක් දෙවිඳු දෙව්ලොවට වෙලා සැප විඳින්නේ තමන්ගේ ආරක්ෂාව මග දිගටම හදලා තියලා. එතකොට මොනතරම් කල්පනාකාරීව ජීවත් වෙනවද එහාට වෙලා? එහෙත් පුදුම කල්පනාවෙන් ජීවත් වෙන්නේ සැප විඳින්නේ. අපේ නම් එහෙම කිසිම කල්පනාවක් ආරක්ෂාව ගැන නැහැ. ඊළඟට සඳහන් කරනවා සක්‍ර දේවේන්ද්‍ර මේ තරම් සැප විඳින්නේ කොහොමද? අප්‍රමාදීව කටයුතු කරපු හින්දා. ප්‍රමාදය කියන එක ජීවිතේ සදාකාලිකවම අතහැරලා දාලා තිබුණේ. ප්‍රමාද වුණේ නැහැ මගමානෝක. හැම වෙලාවෙම පුණ්‍ය කර්මයක් සඳහාම තමයි යෙදිලා තිබුණේ. මග කියන නම හැදුනේම ඒකනේ. පාරවල් හදන. හැම තැනම කෙනෙකුගේ සුවය, සැපය, පහසුවම තමයි සකසන්නේ. අර සමිතියක් තියෙන තැනට ගිහිල්ලා ඉස්සරලාම Tamanට ඉන්න තැනක් අම්බිලියක් හදාගෙන එතෙන්ට සුදු වෙලි දාලා අතුරලා මේ Taman සමිතියේ ඉන්න තැන හරි ලස්සනයි පිරිසිදුයි. ඊළඟ දවසේ ගිහිල්ලා බලන්න එතන එක්කෙනෙක් අල්ලගෙන. ඉතින් අපි වගේ ගහගන්න ගියේ නෑ. එයාට කොටසක් ඊළඟට ආයේ හදාගත්ත පහෝද යනකොට එතනත් අල්ලගෙන. පහෝදත් මොකක්ද කියන්නේ ආයතනක් හැදුවා. තුන්වෙනි දවසේ යනකොට එතනත් අල්ලගෙන. ඊට පස්සේ කල්පනා කළා මිනිස්සු හැමෝම හරි ලස්සනට සැපට පහසුවට ඉන්න හැමෝම කැමතියි. ඒ නිසා මුළු සමිතියේ පවත්වන භූමියම උදුළු ගාලා සුද්ධ පවිත්‍ර කරලා රොඩු වයින් කරලා අතු ගාලා වැලි දාලා ලස්සනට අතු ගාලා පිරිසිදු කළා. දැන් හැමෝම හරි සතුටින් ඉන්නවා. ඉතින් මේ පටන් ගත්ත පින්කම් මාලාව. ඉතලා පාරවල් හදනවා, අම්බලම් හදනවා, පින්කම් කරනවා. කිසි දවසක අප්‍රමාදී බවක් තිබුණේ නැහැ. සිල් ගුණ වඩනවා, සිල් ගුණ රකින්නවා, තමන්ද ගුණ පුරා ගැනීමෙන් සංසාරෙට ආපහු රැස් කරනවා. අප්‍රමාදය. මෙන්න මේ කාරණාව හින්දා අපි මේ සඳහන් කරපු මේ අයිරාවල දිව්‍ය රාජයාගේ කාරණාවත් එක්ක මේ සඳහන් කරපු කාරණා ටික ඔක්කොම ධම්මපද පාළියේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. අප්‍රමාදේන නෙමෙයි අප්‍රමාදේන. ප්‍රමාදය කියන වචනේ සඳහන් කරනවා. දැන් අප්‍රමාදේන අප්‍රමාදේන කියලා කිව්වොත් වැරදි. අප්‍රමාදේන මගවා දේවානං සෙට්ටතං ගතෝ. මග අප්‍රමාදී වෙච්ච නිසා දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට ගියා. දේවානං සෙට්ටතං ගතෝ. අප්පමාදෝ පසංසන්ති පමාදෝ ගරහිතෝ සදා. බුද්ධ ආදී අති උත්තමයන් වහන්සේලා අප්‍රමාදේ ගරු කළා මිසක් ප්‍රමාදේ නම් කවදාවත් ගරු කළේ නැහැ. පමාදෝ ගරහිතෝ සදා. ප්‍රමාදයට හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේ මොකද්ද කළේ? ගැරහුවා. නින්දා කෙරුවා ප්‍රමාදයට. අප්‍රමාදී පුද්ගලයා දිහා විතරමයි භාග්‍යතුන් වහන්සේ බලන්නේ. අප්‍රමාදී පුද්ගලයා හොයාගෙනයි භාග්‍යතුන් වහන්සේ වඩින්නේ. නිවන් දකින පුද්ගලයා කොච්චර දුර හිටියත් භාග්‍යතුන් වහන්සේ ඒ පුද්ගලයා හොයාගෙන යනවා.
හැබැයි නිවන් නොදකින්න පුජ්‍යලිය ළඟ හිටියා. භාග්‍යතුන් වහන්සේ ඒගොල්ලෝ ගාව රැඳුනේ නැහැ. ඒගොල්ලෝ භාග්‍යතුන් වහන්සේට අරමුණුුනෙත් නැහැ. සඳහන් කරනවා ධර්මානුකූල නැති පුජ්‍යලයා භාග්‍යතුන් වහන්සේගේ චීවරයේ කොන අල්ලගෙන පිටිපස්සෙන් ගියත් එයා ඉන්නේ බුදු පියාණන් වහන්සේට වඩා හුඟක් ඈතින්. අපිට හිතෙන්නේ ළඟින් කියලා චීවරයේ කොන අල්ලගෙන ඉන්නේ. නමුත් එයා බුදු පියාණන් වහන්සේට ඈතයි. අප්‍රමාදී පුජ්‍යලයා භාග්‍යතුන් වහන්සේගෙන් ගව් ගානක් ඈත හිටියත් යොදුන් ගානක් ඈත හිටියත් එයා භාග්‍යතුන් වහන්සේට ළඟයි. ඒ නිසා ඔබත් අති උත්තමයන් වහන්සේට මම ළඟද ඈතද කියන එක හිතා ගන්න වෙනවා. ඒ නිසා අදට ඒක තීරණය කරලා දකින්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි ලෝක සත්වයාට දේශනා කළේ. ගිම්හාන මාසේ යථා පුස්සිතග්ගී. මොකද ඒක සඳහන් කරන්නේ රතන සූත්‍රයේ. ගිම්හාන මාසේ යථා පුස්සිතග්ගී භාග්‍යතුන් වහන්සේගේ අති ප්‍රණීතතර වූ මේ ධර්මය දිව්‍ය අමාවක් බඳු ධර්මය අමෘතයක් බඳු තථාගත ධර්මයේ හැම වචනයක් ගානෙම තියෙන්නේ නිවන් රසය. හැම වචනයකම තියෙන්නේ නිවන් රසය. මොකද්ද මේ ගිම්හාන කාලේ යථාපුස්සිතග්ගේ කියලා කියන්නේ? ග්‍රීෂ්ම කාලේ හැම ගහකම මුල ඉඳලා අග්ගිස්සටම මල් පිපිලා. ගස්වල කොළ නැහැ, තනිකරම මල්. මහ පෘථුවිය පුරාම මල්, මුළු මහ පෘථුවියම මල්. මහා සාගරේ පුරාම මල්, මුළු විශ්ව ධාතුවම මල් ගොඩක්. මල් සාගරයක්. ගසුත් මල්, බිමත් මල්, සාගරයත් මල්. පාට මල්. හරිම ලස්සනයි. තැන් වල සුදු පාට මල් යායක් මැද්ද තැන් වල රතු පාට මල්, කහ පාට මල්, තැඹිලි පාට මල් පුදුමාකාර ලස්සනයි. මේ තමයි භාග්‍යතුන් වහන්සේගේ සද්ධර්ම සාගරය. ධර්මයත් ඒ වගේ පටිච්ච සමුප්පාදේ, චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර සතිපට්ඨාන, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හැම තැනම මල් වියනක්, මල් යායක් වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මේ මල් යායෙන් කොයි මල අරන් සිපගත්තත් මොකද්ද දැනෙන්නේ? සුවඳයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම රත්නයේ එක වචනයක් ජීවිතයට වැද්දගත්තත් ඒ වචනේ තියෙන නිවන් රසයමයි. ඒ එක වචනය අපි නිවනට ගෙනියනවාමයි. මේ අමා ධර්මය අපට තාම අඩු නැතුව තියෙනවා කියලා සඳහන් කළා. තාමත් මේ සක්වල පුරාම ධම් ගඟ ගලනවා. හෙටක් අපිට නැහැ. හෙටක් නැහැනේ අපිට. අනාගතයක් නැහැ අපිට. අතීතයක් තියෙනවා. වර්තමානයේ කියන්නේ මේ ෂණය. වර්තමානයේ කියන්නේ මේ ෂණය කියලා ප්‍රකාශ කරපු මුල් වචනයත් දැන් අතීතයට අයිති වෙලා ඉවරයි. එහෙනම් මේ ෂණය වර්තමානයේ ඊළඟ ෂණය අපිට නැහැ. නිසා අතීතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා. වර්තමානයේ හොඳ කරගන්න පුළුවන් නම් මේ ෂණය මගේ පංචේන්ද්‍රයන් මට පාලනය කරන්න පුළුවන් වුණොත් මේ ෂණේ මම දිගටම පාලනය වෙන්න වෑයම් කරපු කෙනෙක්. මම භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න සූදානම් වෙච්ච කෙනෙක්. මම බුදු පියාණන් වහන්සේ අසුරු කරන කෙනෙක්. මට භාග්‍යතුන් වහන්සේගේ නිර්වාණ සාගරයේ සැතපෙන්න, නිර්වාණ සාගරයේ පීනන්න පුළුවන් කෙනෙක්. දුක් කටුක සංසාරයෙන් එතරට යන්න භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නැමැති යාත්‍රාව ධර්මයේ ඔරුවක් පාරුවක් හැටියට යොදාගන්න දේශනා කළේ. කුල්ලූපමං භික්ඛවේ ධම්මං දේශේත. මහාන මගේ ධර්මයේ මම ඔරුවකට උපමා කරලායි දේශනා කරන්නේ. ඒ ඔරුව භව සාගරයෙන් එතරට යන්නයි. එහෙනම් ඒ භව සාගරයෙන් එතරට යන්න මේ ධර්ම සාගරයේ ඔබ සියලු දෙනාටම ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා අදට අපි ධර්ම දේශනාව නිමා කරමු. මෙතෙක් වේලා සද්ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙනාම අතේ මිටි තියාගෙන කුසලයෙන් පෝෂණයටපත් වෙලා ඉන්න මොහොත අපි හැම කෙනෙක්ම කල්පනා කරමු සද්ධර්මයේ වෙනුවෙන් නික්මීමක් කරලා නික්කම්මයක් ඇති කරගෙන අපි මනාව සද්ධර්ම ශ්‍රවණය කළා. ඒ රැස් කරගත් අති උතුම් කුසලය අද බණ අහන්න මෙතෙන්ට එන්න ජීවිතේ දන් දුන්න ආදරණීය අම්මටයි තාත්තටයි මේ පින් අනුමෝදන් වේවා. මෑණියනි පියාණෙනි සුජීවත්ව ඉන්නවා නම් මේ කුසල් ලබාගෙන මෙලව ජීවිතේ සුවපත් කරගෙන නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ රත්නත්‍රය ආශිර්වාදයෙන් ඔබ දෙදෙනාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. නිදන ප්‍රාප්තියටපත් වෙලා නම් මෑණියන්ට සහ පියාණන්ට
පින් අවශ්‍ය තැනක ඉන්නවා නම් මේ මහා පුණ්‍ය ශක්තියෙන් සාංශාරික කුසල අවශ්‍යතාවය සම්පූර්ණ කරගෙන සසරගත ජීවිතයේ සුවපත් කරගන්න ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.